ජේසු පීටයි අද දවසත් 2020 පස්වෙනි මාසේ 3 වෙනි ඉරුදින ඔබට දෙවියන් වහන්සේගේ වචනය ගෙනෙන්න දුන්න උතුම් කරුණාව නිසා මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසත් අපි මොහොතක් දැස් වසාගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ හිස පහත් කරමින් අපි උන්වහන්සේගේ වචනයට අහුම්කම් දෙන්න පිණිස මොහොතක් අපි යාඥා කරමු. ආදරණීය දෙවි පියාණනි, ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අද දවසත් ඔබ වහන්සේ අප සමග සිටිමින් පියාණනි මෙතෙක් කල් ඔබ වහන්සේ අප සමග ඔබ වහන්සේගේ ආදරය බෙදා ගනිමින් ඔබ වහන්සේ අපව පෝෂණය කරමින් රැකවල් කරමින් මේ ආකාරයෙන් ඔබ වහන්සේ මේ කාලය ඔබ වහන්සේ අප සමග සිටින නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවි පියාණනි. තාත්තේ බොහෝ අඩුපාඩු බොහෝ දේවල් අපගේ ජීවිතේ ඇති වෙලා තිබෙන වෙලාවේදී ඔබ වහන්සේ අප ළඟ සිටිමින් ඔබ වහන්සේ අපව ධෛර්යමත් කරන නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවි පියාණනි. පියාණනි මේ වෙලාව ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ස්වාමිනී මේ වචනය මේ අසන සියලු දෙනෙක්ගේම හදවත් වලට ඔබ වහන්සේ කතා කළ මැනව ජේසුනි මාව යටත් කරමින් ඔබ වහන්සේගේ දෑතට මේ වචනේ බාර කරනවා. ජේසුස් වහන්සේගේ අතිශුද්ධ වූ නාමයෙන්. ආමේන්. ආමේන්. ඔබ සියලු දෙනාටම දෙවියන් වහන්සේ ඉදිරියේ මා ස්තුති ප්‍රශංසා කරනවා. ඔබට මේ කාලය ඉතාමත් සන්තෝෂයෙන් සිටින්නට ඕනේ කියන්න තියෙන කාලයක්. ඒකට හේතුව බොහෝ දෙනාට ගෙවල් වල ඉඳලා එපා වෙලා, ගෙවල් වල ඉඳලා ඇති වෙලා සමහරක් අය හිතුවා මේ 2020 කැලෙන්ඩරේ පළවෙනියට බැලුව ගමන් රතු පාට ගොඩක් තිබුණානේ. ඒ නිසා මේ අවුරුද්ද හොඳට නිවාඩු තියෙන අවුරුද්දක් කියලා බොහෝ දෙනා දින දර්ශනය අරගෙන බොහෝ දේවල් කියපු කාලයක් තිබුණා. නමුත් දැන් සමහරක් අය කියනවා ඒ රතු පාටට මාක් කරලා තිබුණේ අපේ නිවාඩු දවස් වෙන්න ඇති කියලා. කළු පාටට තියෙන සම්පූර්ණයෙන්ම අපිට දීලා තියෙන නිවාඩුව කියලා දැන් ඒ අය ප්‍රකාශ කරනවා. ඒකට හේතුව තමයි මේ කාලේ අපිට විවේකී ඕනේ කියලා හිතුවා. අපි වැඩ කරලා මහන්සි වෙනවා. අපිට රෙස්ට් එකක් තිබුණොත් හොඳයි කියලා හිතුවා. නමුත් මේ හැම දෙයකටම වඩා දැන් අපිට ඕනෑවට වඩා අප හිතුවටත් වඩා අපට විවේකී බවක් තබා ගන්නට දෙවියන් වහන්සේ අපට ඉඩ සලස්වලා තිබෙනවා. මේ කාලේ ඔබ දන්නවා ඔබගේ ජීවිතයේ බොහෝ දේවල් වලට ඔබගේ ජීවිතයට බොහෝ දේවල් වලට ඔබ ඉඩ දීලා ඇති. අද දවසේදී මගේ මාතෘකාව මේ වෙලාවේදී කියනවා. අද අපි ගොඩක් යාඥා කරනවා. සමහරක් අය යාඥා කරනකොට කියනවා බ්‍රදර් ඔයා විශ්වාසයෙන් යාඥා කරන්න. බ්‍රදර් ඔයා සිස්ටර් ඔයා දෙවියන් වහන්සේගේ බලය ඉල්ලලා යාඥා කරන්න. ඔයාට දෙවියන් වහන්සේ කරයි. බය වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔයාගේ යාඥාව අසයි. එලෙස කියපු අපගේ ජීවිතයන් වලට අපේ ජීවිතයේ අපට ඔබ සෑම කෙනෙක්ම මොහොතක් මෙනෙහි කරලා බැලුවොත් ඔබ පොරබඳිමින් එව නැතිනම් ඔබ බොහොම උදක්ම ඉල්ලමින් ඔබ කරපු යාඥාවට ඔබට පිළිතුරු නැති අවස්ථාවල් ඔබට කොපමණ ඇති වෙලා තිබෙනවද? සමහරක් යාඥාවල් තියෙනවා අපි දෙවියන් වහන්සේගේ ඉල්ලන සැනින් අපට පිළිතුරු ලැබෙනවා. අපි දෙවියන් වහන්සේ ළඟ පාමුල දනගසන වෙලාවේදී අප සමහරක් අය නිරහරින්මින් යාඥා කරනවා. මෙලෙස අපි බොහෝ දේවල් වලට අපගේ ජීවිතය කැප කරමින් අප කරන යාඥා වලට අපට පිළිතුරු ලැබිලා තියෙනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මේ සමහරක් කාලයන් අතරතුර අපි නොකඩවා කරන සමහරක් යාඥාවන් වලට අදටත් අපට පිළිතුරු ලැබිලා නැති එක ගැන අපිට ලොකු ප්‍රශ්නයක්ව තිබෙනවා. අපට යාඥාවට පිළිතුරු ලැබෙන විට අප විශ්වාස කරනවා අප සමග ජීවමාන දෙවිඳුන් අප සමග සිටිනවා කියලා. ඒ වගේම අපට පිළිතුරු නැතිව අප යාඥා කරන යාඥාවට පිළිතුරු නැහැ වගේ දැනෙනකොට අපි දවස් ගණන් මාස ගණන් අවුරුදු ගණන් අප එකම දේ වෙනුවෙන් යාඥා කරන වෙලාවේදී
අපට එයට පිළිතුරු නොලැබෙන විට අපට අපගේ හදවත්වලට දැනෙනවා සමහරක් අවස්ථාවන් වලදී දෙවියන් වහන්සේ අප සමග සිටිනවාද කියලා. ඔබ හොඳ ජනතාවක්. ඔබ දෙවියන් වහන්සේගේ පිළිතුරු ලැබුණත් නැතත් ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන ජනතාවක්. හලෙලූයා හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබව ගැන දෙවියන් වහන්සේට තිබෙනවා විශේෂ සැලසුමක්. ඔබට විශේෂ සැලසුමක් තියෙනවා ඔබ වෙනුවෙන්. ඔබ යාඥා කරලා ඔබගේ කඳුළු ඔබ හිතන්න එපා ඒව නිකන් අපතේ යනවා කියලා හිතන්න එපා. ඔබ රාත්‍රියේදී ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ කරපු හඬමින් කරපු යාඥාව ඔබේ පවුලේ ඔබ දන්නේ නැති අය නමුත් ඔබ බොහෝ ලෙස කැපවීමෙන් කරපු යාඥාව ඔබගේ හදවතේ තවත් ඔබට ලොකු කැළඹීමක් තිබෙනවා. ඇයි මගේ මේ යාඥාවට පිළිතුරු නැත්තේ? ඇයි මට මගේ යාඥාවට පිළිතුරු ලබා ගන්නට බැරි වුණේ කියලා ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කරන්න යනවා. ඔබගේ ජීවිතයේ ඔබට පිළිතුරක් නැති ඒ යාඥාවට ඇයි පිළිතුරු නැත්තේ කියලා අද ඔබට දෙවියන් වහන්සේ කතා කරන්න යනවා. හලෙලූයා. එන අපි යමු දෙවියන් වහන්සේගේ වචනයට. අද දවසේදී බොහෝ පොත් තිබෙනවා බයිබලයේ මේ සඳහා. බොහෝ වචන තිබෙනවා මේ සඳහා කතා කරන්න. නමුත් දෙවියන් වහන්සේ මට මඟ පෙන්වුවා එක කාරණයක් ගැන. එක සිද්ධියක් ගැන. මේ දේ තුලින් ස්වාමීන් වහන්සේ අද දවසේදී මට කිව්වා මේ ආකාරයේ අද ගොඩාක් අයගේ ජීවිතවල යාඥා කරනවා. නමුත් යාඥා කරන්නේ කුමක්ද කියා තේරුම් ගන්න නැතුව යාඥා කරන අයද අද බොහෝ ලෙස සිටිනවා කියා. අපි කියවමු යෝහාන් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා පළවෙනි පදයේ සිට 46 වෙනි පදය දක්වා. දැන් ඔබ කල්පනා කරයි මේ පුංචි වෙලාව තුල පද 46ම මෙයා කියවන්න යනවද කියලා. නෑ, මම එලෙස කියවන්නේ. ඔබ දෙවියන් වහන්සේගේ දරුවන් බැවින් මම දන්නවා මේ යෝහාන් 11 වෙනි පරිච්ඡේදය කියපු ගමන් ඔබ දන්නවා මේ කාගේ කතාවද කතා කරන්න යන්නේ කියලා. ඔබ දන්නවා ලාසරස්ගේ මලවුන්ගේ නැගිටීම සම්බන්ධයෙන් කතා කරන්න යන්නේ. මම ලාසරස්ගේ මලවුන්ගේ නැගිටීම ගැන ඒ සිද්ධියේ පද 45න් මම සමහර පදයන් විතරයි මම අරගෙන තිබෙන්නේ. ඒ නිසා මම මුල ඉඳලා අගට මම කියවන්න යන්නේ නැහැ. මම එන මාතෘකාව පරිදි එන පදයන් පරිදි මම ඒ වචන කියවන්නට යනවා. ඔබ දන්නවා මාර්තා මරියා ලාසරස් බෙතානියේ සිටියේ. එතකොට මාර්තා මරියාගේ සහෝදරයා තමයි ලාසරස්. එතකොට මේ තුන්දෙනාට මව්පියන් සිටියේ නැහැ. ඉතින් ගොඩක් ජේසුස් වහන්සේ මෙයාට ආදරය කළා. අද ඔබ තනි වෙලා සිටිනවා නම් ඔබ මේ කාලේදී ඔබ ගොඩක් අය අත්හැරලා කියලා හිතනවා නම් මතක තියාගන්න ස්වාමීන් වහන්සේ ඔබට ගොඩක් ආදරේ. හලෙලූයා. හලෙලූයා. ඔබ තනි වෙලා සිටිනවා නම් ඔබට කාත් කවුරුත් නැහැ කියලා හැගෙනවා නම් ඔබ තනි වෙලා කියලා දැනෙනවා නම් ඔබ මතක තබා ගන්න. දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ඔබට ගොඩාක් ආදරය කරන්න යනවා. ඔබට ගොඩාක් ආදරේ. පස්වෙනි පදය කියවනවා ලාසරස් මාර්තා මරියාට ජේසුස් වහන්සේ බොහෝ ලෙස ප්‍රේම කළා කියලා. අපි කියවමු පස්වෙනි පදය. ජේසුස් වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරීටද ලාසරස්ටද ප්‍රේම කළසේක. ජේසුස් වහන්සේගේ කාලේදී ජේසුස් වහන්සේ ප්‍රේම කළා කියලා කියපු අවස්ථාවල් මා සිතනවා දෙකක් තමයි තිබෙන්නේ. එකක් යෝහාන් තුමාට, අනිත් එක මේ වචනේ. ජේසුස් වහන්සේ බොහෝ අයට ප්‍රේම කළා. ජේසුස් වහන්සේගේ ඒ ප්‍රේමය මේ වචනේ සඳහන් වෙනවා මේ අයට ප්‍රේම කළා කියලා. මා සිතනවා මේ එක අවස්ථාවක් ජේසුස් වහන්සේ ඒ අයට ප්‍රේම කළා කියලා කියන අවස්ථාව. ජේසුස් වහන්සේ මේ සකල ජාතීන්ට ප්‍රේම කරපු නිසායි උන්වහන්සේගේ ජීවිතේ පූජා කරන්නට ආවේ. ඒකේ කිසි සැකයක් නැහැ. නමුත් විශේෂයෙන් මෙතන උන්වහන්සේ ඒ සහෝදරයන් දෙදෙනාටද සහෝදරයටද ඒ පවුලට උන්වහන්සේ ප්‍රේම කළා කියලා වචනේ සඳහන් කරනවා. ඔබ දන්නවා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ප්‍රේම කරපු අයට, ජේසුස් වහන්සේ ප්‍රේම කරන අයට රෝම පොතේ ඔබ කියවලවා සියල්ල යහපත පිණිස එකට ක්‍රියා කරනවා කියලා. මම මේ පදයන් ඔබට දැන් ගන්නට යන්නේ නැහැ. මම මේ කතාවෙන් ඔබට මේ වචනේ කියලා මම නිමා කරන්න යනවා. එච්චර ප්‍රේම කරපු
මාර්තා මරියාට ලාසරස්ට මේ වචනය සඳහන් කරනවා මෙයා රෝගී වෙලා ඉන්නවා කියලා ඒ අයට යවනවා කෙනෙක්ට කියලා යවනවා ඒගොල්ලන්ගේ සේවකයන්ට කියලා යවනවා මොකද්ද කියලා යවන්නේ තුන්වෙනි පදය අපි තුන්වෙනි පදය කියවුවොත් අපට තේරෙයි එබැවින් ඔහුගේ සහෝදරියෝ ස්වාමිනී ඔබ වහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යවුවෝ. පණිවිඩකාරයන් අතරින් කියා යවනවා ගිහිල්ලා ජේසුස් වහන්සේට කියන්න. ජේසුස් වහන්සේ උන්වහන්සේ ආදරය කරන තැනැත්තා. එතන වචනයක් සඳහන් කරනවා ලාසරස් කියලා නොවේ. උන්වහන්සේ ආදරය කරන තැනැත්තා රෝගීව සිටිනවා කියලා. එතකොට ජේසුස් වහන්සේට පණිවිඩකාරයන් නැවුවෙන් පස්සේ ජේසුස් වහන්සේ සාමාන්‍යයෙන් කුමක්ද කරන්න ඕනේ? ජේසුස් වහන්සේ ආදරය කරන කෙනාට දැන් උදාහරණයට අපි කවුරු හරි කියලා හිතමුකෝ. ඔබගේ ළඟම හිතවත් සහෝදර සහෝදරියෝ ඥාතීන් අම්මා තාත්තා වෙන කවුරු හෝ වේවා ඔබට කවුරු හරි පණිවිඩයක් කියලා යවනවා. අන්න ඔයා ආදරය කරන තැනැත්තා නැත්නම් ඔයාත් එක්ක එකට ඉන්න ඔයා ගොඩාක් ප්‍රේම කරන තැනැත්තා මේ රෝගී වෙලා ඉන්නවා කියලා. අපි කුමක්ද කරන්නේ? ඒ කියලා ඒ මිනිස්සයා නැවත ඒ ගෙදරට යන්න කලින් අපි ලෑස්ති වෙලා ඒ රෝගියාව බලන්න යනවා. එහෙම නැත්නම් ඒ රෝගියාට යාඥා කරන්න යනවා. එහෙම නැත්නම් ඒ රෝගියා වෙනුවෙන් යමක් කරන්නට අපි ඒ වෙලාවේ ඒ තප්පරේම අපි සූදානම් වෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නේ නැති කෙනෙක් නොවේ. අපි ආදරය කරන කෙනෙක්ට යමක් වුණාම අපිට දරා ගන්න බෑ. දරා ගන්න බැරි නිසා අපේ ශෝකය වැඩි නිසා අපේ වේදනාව අපි තුල වැඩි නිසා මේක මට හැඟුණා කියන හැඟීමක් එක්ක මට වුණා කියන හැඟීමක් එක්ක මම ඒ ලෙඩාව එමට ඒ රෝගියාව බලන්න යනවා. නමුත් ජේසුස් වහන්සේ මේ වෙලාවේදී ජේසුස් වහන්සේ ඒක කරේ නැහැ. මෙතන පුදුම ප්‍රශ්නයක් තියෙනවා. ජේසුස් වහන්සේ ආදරය කළා කියනවා. පණිවිඩයක් ආවා ස්වාමිනී ඔබ මේ ආදරය කරන තැනත්තා රෝගීව ඉන්නවා කියනවා. එහෙනම් මොනවද කරන්න ඕනේ? ජේසුස් වහන්සේ ඇයි ගියේ නැත්තේ? අද අපගේ පාලකවරේ සමහර සභාවල් අපගේ ජීවිතයන් වලට යාඥා කරන්න කියලා කවුරු හරි එන්න කියලා ආවේ නැති වුණොත් අපි මොනවද කරන්නේ? තව පාලකවරයෙක් ගාවට යනවා. ඒ පාලකවරයාත් එන්න කියලා යාඥා කරන්න ආවේ නැති වුණොත් තව කෙනෙක් ගාවට යනවා. අපට ඕන තරම් කට්ටිය ඉන්නවා යාඥා කරන්න. නමුත් ජේසුස් වහන්සේ එදා ජේසුස් වහන්සේ ප්‍රේම කරපු ඒ සහෝදරයන්ට හිටියේ ජේසුස් වහන්සේ විතරයි. ඒ නිසා ඒගොල්ලන්ට වෙන විකල්ප මාර්ගයක් නැහැ. ජේසුස් වහන්සේ එනකන් ඒගොල්ලන්ට ඉන්න සිදු වුණා. නමුත් ජේසුස් වහන්සේ පැමිණියේ නැහැ. දැන් ඔබ කල්පනා කරලා බලන්න අද අපගේ ජීවිතයන් වලට සමහර අවස්ථාවන්වලදී අපගේ ජීවිතය අපිට කවුරු හරි ඕනේ කියන වෙලාවේදී අපිට කවුරු හරි උපකාරයක් කරන්න ඕනේ කියන වෙලාවේදී අපි තනි වෙන අවස්ථාවල් කොපමණ තිබෙනවද? අපි හිතනවා මෙයා මට උදව් කරයි. මට මෙයා දෙයක් කරයි. මට මේ විදියට උදව් ලැබෙයි කියලා මම හිතනවා. මම බලාපොරොත්තු වෙනවා. නමුත් මගේ ජීවිතේ මම තනි වුණ අවස්ථාවල් කොපමණ තිබෙනවද? මාව තනි කරපු අවස්ථාවල් කොපමණ තිබෙනවද මිනිස්සුયો? අද ජේසුස් වහන්සේගේ එදා ඒ ජීවිත ගමනේදී ජේසුස් වහන්සේ ආදරය කරපු තැනත්තාට ඒ පණිවිඩය ආපුවෙන් පස්සේ ඒ විගසින් එතන ගියේ නැහැ. එතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඇයි ස්වාමීන් වහන්සේ ආදරය කරපු අයට ඉක්මනින් පිළිතුරු දුන්නේ නැත්තේ? අපි කල්පනා කර බලමු. ඇයි කියා. ඉදිරියට යමු අපි. මේ වෙලාවට සාමාන්‍යයෙන් අපගේ ජීවිතයේ ගොඩාක් එක ඇතකින් ශෝකයක් එනවා. සමහර වෙලාවට ඔබ දන්නවා අපේ ජීවිතේ අපි කවුරු හරි කෙනෙක් වෙනුවෙන් අපි යාඥා කරන්න එන්න කියලා ඒ කෙනා ආවේ නැත්තම් අපිට ගොඩාක් දුකක් හිතෙනවා. ඇයි මෙයා මම ඕනේ මට මේ යාඥාව අවශ්‍යයි. මට තනි වෙලා ඉන්නේ. මට මේ උදව් උපකාර අවශ්‍යයි. මට ඇයි මෙයා උදව් කරේ නැත්තේ? ඇයි මට මෙයා ඉදිරිපත් උනේ නැත්තේ කියන එක අපේ හදවතේ දුකක් දෙන කාරණයක්ව තිබෙනවා. ඔබගේ ජීවිතේත් සමහරක් වෙලාවට එලෙස තිබෙනවා ඇති. ඔබ කල්පනා කරලා බලන්න. ඔබ බලාපොරොත්තුෙන් කෙනෙක්ගෙන් උපකාරයක්. එහෙම නැත්නම් ඔබ බලාපොරොත්තුෙන් වෙනවා නම් එක්කෙනෙක්ගෙන් යාඥාවක්. ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් කෙනෙක්ගෙන් සහනයක්, සැනසීමක්.
ඔබට ඒ දේ ලැබුණේ නැත්තම් ඔබට පුළුවන් ද ප්‍රීතියෙන් සිටින්න? කල්පනා කරලා බලන්න. ඔබට බෑ ලෙස ප්‍රීතියෙන් සිටින්න. ඒකට හේතුව තමයි ඔබගේ බලාපොරොත්තුව ඇයගේ ඔවුගේ පැමිණීම, ඒ ප්‍රතිචාරය ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් ජේසුස් වහන්සේගේ ප්‍රතිචාරය ඊට වඩා ගොඩක් වෙනස් වුණා. අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා බලමු. ඇයි ජේසුස් වහන්සේගේ ප්‍රතිචාරය එලෙස වෙනස් වුණේ කියලා. 6 වෙනි පදය. 6 වෙනි පදයේ මෙසේ කියනවා, ඔහු රෝගීව සිටින බව උන්වහන්සේ ඇසූ කල්හි තමන් සිටි ස්ථානයේම තව 2 දවසක් නැවතුණු සේක. ජේසුස් වහන්සේ පණිවිඩය ඇසුවා ආදරය කරන තනත්තා රෝගීව ඉන්නවා කියලා. එලෙස දැනගත්තයින් පස්සේ සමහර කරට අපි කියමු එහෙම දැනගත්තයින් පස්සේ අපිටත් උනා කියලා. එතකොට මගදී හරි ආරංචි වෙනවා නැත්තම් කෙනෙක් අපිට දැනෙනවා දැන් නම් ෆෝන් තියෙනවා. ඉස්සර කාලේ ෆෝන් තිබුණේ නැහැ. අපි ෆෝන් කරලා හරි අහලා බලනවා. සමහර කලාවට දැන් අපි පාලකතුමාකට අපි කෝල් කරලා කිව්වොත් පාලකතුමා අපි වෙනුවෙන් යාඥා කරන්න එන්න කියලා පාලකතුමාට කෝල් කරලා තප්පර 10ක් 15ක් යන්න කලින් ආයි කෝල් කරලා ආයි පාලකතුමා මේ ඔබ කොහෙද ඉන්නේ දැන් එනවද කියලා. සමහර කලාවට අපේ නිවසට එන තෙක්ම අපි කෝල් 10 15කට වැඩිය පාලකතුමාට අරන් ඇති. ඒකට හේතුව තමයි පාලකතුමාගේ පැමිණීම අපිට අනිවාර්ය ඕනේ. පාලකතුමාගේ ප්‍රතිචාරය අපිට ඕනේ කියන ඒ අදහස. ඒකට හේතුව ඒකට වරදක් කියන්නේ නැහැ. නමුත් ඒක අපට දැනෙනවා. ඔව් මෙයා මං වෙනුවෙන් දෙයක් කරන්නට පැමිණෙනවා කියන එක දැනෙනවා. ජේසුස් වහන්සේට කෝල් කර අහන්න මාර්තා මරියට අවස්ථාවක් තිබුණේ නැහැ. ඔබ කොයිද එන්නේ ස්වාමිනී? ඇයි ඔයා තාම මෙතන දවස් 2ක් ඉන්නේ කියලා අහන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අද අපේ ගොඩක් පාලකවරුන්ට අපි කෝල් කරලා කියනවා එන්න කියලා. නමුත් එන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. සමහරක් අයට එන්න විදියක් නැහැ. නමුත් ඒ අය කොහොම හරි ගෙදරට එන්න ඕනේ කියන එක තමන් බලාපොරොත්තු වෙනවා. නමුත් එයා කොහොමද ගෙදරට එන්නේ කියන එක සමහර කලකට අපිට දන්නේ නැතුව තියෙන්න පුළුවන්. නමුත් මේ කාලේදී මම ඔබට සාමාන්‍ය දෙයක් කියන්නම්. අපේ ජීවිතයේදී අපට ඕනේ කියන අවස්ථාවේදී අපේ ජීවිතයට දැන් මෙයාගෙන් උපකාර ඕනේ. දැන් මෙයාගෙන් සැනසීමේ වචනයක් ඕනේ. දැන් මෙයාගේ මේ යාඥාව අපිට ඕනේ කියලා අපට ඕනේ කියන අවස්ථාවේදී අපට නැති වුණ වෙලාවේදී දැනෙන වේදනාව අපට කියා ගන්නට බෑ. කියා ගන්නට බෑ. ඒක සමහර කලාවට අපි ගොඩාක් අනන්නට පුළුවන්. ඇයි ස්වාමිනී මේගොල්ලන් මං වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න ආවේ නැත්තේ? ඇයි ස්වාමිනී කිසිම සැනසීමේ වචනයක් මට ලැබුණ නැත්තේ? ඇයි මගේ යාඥාවට පිළිතුරු නැත්තේ? ස්වාමිනී ඔබ වහන්සේ මාව තනි කළාද කියලා අසන දේවල් මේ කාලෙදී බොහෝමයක් ස්වාමීන් වහන්සේගේ කනට ඇහෙනවා. දවස් 2ක් වැඩිපුර නැවතුණු ජේසුස් වහන්සේ මොනවාද මෙතනින් අදහස් කරන්නේ? ඇයි ජේසුස් වහන්සේට තැකීමක් නැද්ද? ජේසුස් වහන්සේ ආදරය කරපු රෝගියා, ජේසුස් වහන්සේ ආදරය කරපු තැනැත්තා රෝගී වෙලා ඉන්න එක ගැන තැකීමක් නැද්ද? දැන් ජේසුස් වහන්සේ දවස් 2ක් නැවතිලා ඉවරුණාන් පස්සේ ජේසුස් වහන්සේ මෙලෙස කියනවා. 14 වෙනි පදය. එබැවින් ජේසුස් වහන්සේ ඔවුන්ට පැහැදිලි ලෙස කතා කොට ලාසරස් මැරිලා. එතකොට දැන් මේ ගෝලියොන්ට කියනවා ඔබ කලින් ඔබ විස්තරේ කියලා බැලුවොත් ඔබ දන්නවා මේ විස්තරේ මම ගොඩක් කියන්න යන්නේ. පළවෙනියට ජේසුස් වහන්සේ කියනවා ඇවිල්ලා අපගේ මිත්‍ර වූ ලාසරස් සැතපී ඉන්නවා. 11 වෙනි පදේ කියන්නේ එමය. අපි ඔහුව නැගිටවන්න යමු කියලා. එතකොට එතන ඉන්න ගෝලෙක් කියනවා ස්වාමීනි යා නිදිනා ඉතින් එයා රෝගී වෙලා නැහනේ. ඒ කියන්නේ එයා හොඳින් ඉන්නවා නේද කියලා. ඊට පස්සේ අන්තිමට 14 වෙනි පදයේ මෙලෙස කියනවා ජේසුස් වහන්සේ උන්ට පැහැදිලි ලෙස කතා කොට ලාසරස් මැරිලා. දැන් ඔබ කල්පනා කරලා බලන්න. අප අතරේ අපිට කෝල් එකක් එනවා. අපේ ගෙදර කට්ටියට කෝල් එකක් එනවා. අන්න අහවල් කෙනා රෝගී වෙලා ඉන්නවා. රෝගී වෙලා ඉන්නකොට අපි කියනවා නෑ පොඩ්ඩක් ඉන්නකෝ බලමු. හදිස්සි වෙන්න එපා පොඩ්ඩක් ඉන්න කල්පනා කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා බලමුකෝ කියලා අපි පොඩ්ඩක් ඉන්න කියනවා. ඉන්න කියලා ඉවරලා දැන් අපිට දැනෙනවා ඕ එයා මැරිලා කියලා. ඒ වෙලාවේදී කියනවා දැන් මේ මැරිලා ඉන්නේ. එහෙනම් අපි අංකෝ බලන්න කියලා කියනවා. එතනදී කොහොම ප්‍රතිචාරයක් ඇති වෙයිද? මෙන්න ජේසුස් වහන්සේට ලැබුණු ප්‍රතිචාරය. කාගෙන්ද ලැබුණේ? තෝමස්ගේ. මොකද්ද ප්‍රතිචාරය? 16 වෙනි පදය. ඒහින් දිදිමුස් නම් තෝමස් අපිත් මුන්වහන්සේ සමග නසින පිණිස යමු යයි සහකාර ගෝලයන්ට කීවේ. දැන් ඔබ දන්නවා
මේ රෝගී වෙලා එන්න කියලා ආපුවෙන් පස්සේ නැත්තම් අපි එයා මැරුණෙන් පස්සේ අපි එතනට ගියොත් අපිට කොයි වගේද ප්‍රතිචාරය ලැබෙන්නේ? වෙල්කම් කියලා මාලා දාලා රතිඤ්ඤ දාලා අපි ආදරෙන්ද පිළිගන්නේ. සමහරක් වෙලාවට හොඳටම බනි. ඔයාට මෙච්චර කියලා යවුවා. ඔයාට මෙච්චර කෝල් කරා. ඔයාට මෙච්චර දැන්නුවා. ලෙඩ වෙලා වෙන්න බැරි වුණාද? ඔයා මේ මැරුණෙන් පස්සේද ඔයා එන්නේ කියලා සමහරක් වෙලාවට අපිට බනින්නට පුළුවන්. සමහරක් වෙලාවට දැන් මේ තෝමස් හිතපු විදියට බලද්දී හොඳටම කට්ටිය වට වෙලා ගහයි කියලා තමයි දැන් කියන්නේ. ඇයි මේ ජේසුස් වහන්සේ ආදරය කරා කියලා මුළු ගමම දන්නවා. ඒ පවුලට. ඒතර ජේසුස් වහන්සේ දන්වලත් දැන් දවස් දෙකකට පස්සේ මැරිලා තමයි යන්නේ. කමක් නැහැ යමු. ගිහලා මෙයාත් එක්ක අපිත් ගුටි කමු කියලා තෝමස් මේ ලෙස වචනින් කතා කරනවා. ඇයි මේ දෙක කරන්නේ? එදා ගෝලයන්ටම දැනුණා. ඇයි මේ දේ මේ විදිහට කරන්නේ? නමුත් කවුරුත් එයාගේ ප්‍රශ්න ඇසුවේ නැහැ මේ වෙලාවේදී. දැන් මේ ප්‍රශ්නේ ඇවිල්ලා කමක් නැහැ ජේසුස් වහන්සේ ගුටි කනවා නම් ඉතින් අපිත් ගිහලා ගුටි කන්නනේ වෙන්නේ. එයාත් එක්ක ඉතින් අපිත් ගෝලයෝනේ ඉතින් යමු ගිහලා ගුටි කමු කියලා තමයි තෝමස් නැගිටින්නේ යන් කියලා. දැන් මේ වෙලාවේදී අපේ ජීවිතවලත් සමහරක් වෙලාවට අපිට යාඥාව අවශ්‍ය වෙලාවේදී අපිට යාඥාවක් නැති වෙනකොට සමහරක් වෙලාවට අපේ ජීවිතේ තනි වෙලා ඉඳී කවුරුත් නැති වෙන වෙලාවේදී ඔක්කොමලා ඉන්න වෙලාවට කවුරු හරි තව කෙනෙක් කෙනෙකුට මොනවද හිතෙන්නේ? ඔව් මේ දැන් තනි වෙලා ඉන්න වෙලාවේදී එක කවුරුත් ආවේ නැහැ අපිව බලන්න. දැන් එන ඔක්කොමලා අපිව විමසන්න. ඔක්කොම වෙනවා දැන් අපිව විමසන්න. දැන් මේ අපිට ඔක්කොම තියෙනවා. දැන් අපිට ඔක්කොම කරගන්නට පුළුවන් හැකියාව තියෙනවා. ඔක්කොම හරි වගේ තියෙනකොට දැන් එනවා කට්ටිය ඇවිල්ලා විමසන්න. මේ වගේ අපේ සිතුවිලි කොහොම තියෙයිද? එදා තෝමස්ටත් ඒ ලෙස තිබිලා ඇති. මන් දන්නේ එයා කුමන අදහසකින් දෙක කිව්වේ. අපිත් ගිහලා මැරමු. කමන්නේ ගිහලා ගුටි කමු. ජේසුස් වහන්සේත් එක්ක අපිත් ගිහලා ගුටි කමු. කරන්න දෙයක් නැහැ. මෙයා කරන දේවල් අපිට තේරෙන්නේ නැහැ. යන්කෝ කමක් නැහැ කියලා තෝමස් කිව්වා. මේ ආකාරයෙන් යන වෙලාවේදී මාර්තා සහ මරියා එයා දැනගත්තා ජේසුස් වහන්සේ ටිකක් දුරට ඒ පැමිණලා ඇතිව සිටින බවට. ඒ කියන්නේ එයා ඊතර ගෙදරට ආවේ නැහැ. එයා ඊට ටිකක් දුර සිට එයා දැන්නුවා ජේසුස් වහන්සේ ඇවිල්ලා ඉන්නවා කියලා. එතකොට මාර්තා ඉස්සලාම ගිහිල්ලා එතන කතාවක් යනවා. ඒ කතාවේ බොහෝ දේවල් සිදු වෙනවා. ඒ අවස්ථාවේදී එක වචනයක් මම එතනින් ගත්තා. එතන මාර්තා කියනවා එතන වචනේ. මාර්තා කියනවා කොහොමද කියන්නේ 21 වෙනි පදය. එසේ හේයින් මාර්තා ජේසුස් වහන්සේට කියන්නේ ස්වාමිනී ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා නොමැරෙයි කියලා මාර්තා කියනවා. එතකොට අද අපේ ජීවිතවල සමහරක් වෙලාවට අපේ යාඥාව අපි යාඥා කරලා අපිට පිළිතුරු නැති වෙනකොට අපේ ජීවිතයන් වලටත් මේ ප්‍රශ්නේ අපිට එනවා. ස්වාමිනී ඔබ අප ළඟ සිටියානම් අපට පිළිතුරු ලැබෙනවා ස්වාමිනී. ඔබ අප ළඟ සිටියානම් අපිට මෙහෙම පරාජයක් ඇති වෙන්නේ නැහැ ස්වාමිනී. ඔබ අප ළඟ සිටියානම් අපේ ජීවිතේට මෙවැනි අසාධාරණ දේවල් වෙන්නේ නැහැ ස්වාමිනී. ඔබ අප ළඟ සිටියානම් අප ලැජ්ජාවට පත් වෙන්නේ නැහැ ස්වාමිනී. ඔබ අප සමග සිටියානම් මෙතන සෑහෙන ලොකු වැදගත් කාරණයක් තිබෙනවා. ඔබ අප සමග සිටිසේක් නම් අපේ ජීවිතේ කිසිම දෙයකට කිසිම හිරිහැරයකට කිසිම විනාශයකට පත් වෙන්නේ නැහැ කියන එක තදින් තීරණයක් තිබුණා. ඒ තරම් විශ්වාසයක් තිබුණා මාර්තාට. ඒ වගේම මරියා මේ ආකාරයෙන්ම වචනේ කියනවා. 32 වෙනි පදයේ මරියා කියන වචනේ. එබැවින් මරියා ජේසුස් වහන්සේ සිටි තැනට ඇවිත් උන්වහන්සේ දැක උන්වහන්සේගේ පාමුල වැටි ස්වාමිනී ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැතයි උන්වහන්සේට කිව්වේ. මාර්තායි මරියයි කියපු මේ එකම වචනේ ඒ දෙන්නට කොයිතරම් තනිකමක් දැනිලා ඇතිද? ඔබ දන්නවා මේ දෙදෙනා අම්මා තාත්තා නැතුව හිටියා ඒ ජීවිතේල. ඒගොල්ලන් ගොඩක් ආදරේ ඉන්න ඇති ජේසුට. ජේසු එනකොට ගොඩක් එයා හොඳට සලකලා තිබෙන්නේ නැති. ජේසුස් වහන්සේගේ ගැන ලොකු විශ්වාසයක් ඒගොල්ලන්ට තිබුණා. ඒ විශ්වාසය ඒගොල්ලන් නැති කරගත්තේ නැහැ. නමුත් ඒ වෙලාවේදී දැනුණ වේදනාව, ඒ දුක නිසා ජේසුස් වහන්සේට කිව්වා ස්වාමිනේ, ඔයා හිටියා ස්වාමිනේ. අද මගේ සහෝදරයාට මේ වගේ වෙන්නේ නැහැ ස්වාමිනේ. අද ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ. උන්වහන්සේ අප සමග නැහැ වගේ ඔබට දැනෙනවද? ඔබගේ ජීවිතයට පිළිතුරු නැති වෙලා තිබෙන වෙලාවේදී ඔබ යාඥා කළා ඔබ ගොඩාක් වෙහෙසටපත් වෙලා තිබෙන මේ කාරණේදී
ඔබ හිතනවාද මගේ පවුල සමග ජේසුස් නැහැනේ? මාත් එක්ක ජේසුස් වහන්සේ නැහැනේ? මගේ අල්ලපු ගෙදර කට්ටිය හොඳින් ඉන්නවා. ඒගොල්ලන්ට යාන වාහන තිබෙනවා. ඒගොල්ලන්ට ස්ථීර නිවාස තිබෙනවා. අද මං කුලී නිවසක ගත කරන්නේ. මට කුලියවත් ගෙවා ගන්න බැරුව තිබෙනවා. මම වාහනයක් ගැන සිතන්නටවත් බෑ. මගේ ජීවිතය මෙලෙස පරාජයටපත් වෙලා තිබෙනවා කියලා ඔබ කල්පනා කරනවාද? මගේ සහෝදර සහෝදරියන් ඉතාමත් හොඳින් ඉන්නවා. ඒ අය පිට දේශයන් වල හොඳින් ජීවිතය ගත කරනවා. මගේ ජීවිතේ ජේසුස් වහන්සේ සමග සිටියත් අද ජේසුස් වහන්සේ මා සමග නෑ වගේ මට දැනෙනවාද? ඔබට එලෙස දැනෙනවාද? ජේසුස් වහන්සේ ඔබ ළඟ නෑ වගේ. ජේසුස් වහන්සේ ඔබ ළඟ නෑ වගේ ඔබට දැනෙනවද? ඔබට එලෙස දැනෙනවා නම් අද ඔබ මේ වචනේ ඔබ ස්ථීරව අල්ලගන්න. ජේසුස් වහන්සේ ඔබ සමග සිටින දෙවියන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට ජේසුස් වහන්සේව පෙනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ජේසුස් වහන්සේ ඔබ ගැන දිවා රාත්‍රී ඇස්සපිය නොහෙලා ඔබ ගැන බලා සිටින ජේසුස් වහන්සේ. එහෙනම් දැන් අපි යමු අවසානයේට. ජේසුස් වහන්සේ ඇයි එහෙනම් මේ යාඥාවට පිළිතුරු නොදී අපි ගැන බලා සිටින්නේ මෙලෙස කියලා. අපි මෙලෙස තනි වෙන වෙලාවේදී සමහරක් වෙලාවට අපි ගැන ප්‍රශ්න අසන්න ගොඩක් අය ඉන්නවා. මේගොල්ලන් ජේසු කියලා ජේසුව වඳිනවා. හැමදාම ඉරිදා පල්ලි යනවා. ජේසුස් වහන්සේත් එක්කම තමයි ජීවිතය ගත කරන්න කියනවා. කෝ මේගොල්ලන්ට කිසිම නැහැනේ ආශිර්වාදය. කෝ මේගොල්ලන්ගේ සඵලත්වය. කෝ මේගොල්ලන්ට මේ දේවල්, අර දේවල්, මේ දේවල් ඔක්කොම ගැන කියන්නට ප්‍රශ්න 100ක් අහන්නට පුළුවන් මිනිස්සු. එදා ඉන්නත් ඇති, අදත් ඉන්නවා, හෙටත් ඉන්න යනවා. නමුත් ජේසුස් වහන්සේ ඒ සියල්ලම මගහැරලා ජේසුස් වහන්සේ කුමක්ද කියන්න යන්නේ? ජේසුස් වහන්සේ අප සමග අඬන දෙවියන් වහන්සේ. අනිත් අය ගොඩක් දේවල් ගැන ප්‍රශ්න අසන වෙලාවේදී, අපව ලැජ්ජාවට පත් කරන කතා කරන වෙලාවේදී, අපව විනිශ්චය කරන වචන කතා කරන වෙලාවේදී ජේසුස් වහන්සේ අප සමග සිට අපගේ සුසුම් ලෑවට, අපේ ඇතුළාන්තෙන් අපි කරන ඇඬීමට උන්වහන්සේත් අප සමග අඬන ජේසුස් වහන්සේ කෙනෙක්. මේ ලෝකේ වෙන කිසිම කෙනෙක් දෙවි කෙනෙක් නැහැ. අපි සමග අඬන දෙවි කෙනෙක්. ඔබ කල්පනා කරලා බලන්න ඕන දෙවි කෙනෙක් ගාව ගිහිල්ලා ඒ කිසිම දෙවි කෙනෙක් අපත් එක්ක අඬන දෙවි කෙනෙක් නැහැ. ජේසුස් වහන්සේ එදා අප සමග එදා ඒ අය සුසුම්ලා ඉන්න වෙලාවේදී ආත්මින් සුසුම්ලා ඒ අය ජේසුස් වහන්සේ සමග ජේසුස් වහන්සේ ඇඬුවා කියලා බයිබලයේ සඳහන් කරනවා. ජේසුස් වහන්සේට අඬන්න තරම් ජේසුස් වහන්සේට එයාගේ හදවත කොයි තරම් වේදනාවටපත් වෙන්නේ නැද්ද? අද ඔබ වෙනුවෙනුත් මා වෙනුවෙනුත් ජේසුස් වහන්සේ අඬමින් තමයි සිටින්නේ. ඔබ වෙනුවෙනුත් මා වෙනුවෙනුත් ජේසුස් වහන්සේ අඬමින් තමයි සිටින්නේ. 33 වෙනි පදය සහ 35 වෙනි පදය. ජේසුස් වහන්සේ අඬනවා, සමග යුදෙව්වරුන් අඬනවා දැක ආත්මෙන් සුසුම්ලා කැළඹි ඔහු කොතන තැබුවාදැයි ඇසූසේක. ස්වාමිනී ඇවිත් බැලුව මැනවයි ඔහු උන්වහන්සේට කීවෝය. 35 වෙනි පදය. ජේසුස් වහන්සේ ඇඬූසේක. ජේසුස් වහන්සේ අඬනවා. ඔබයි මමයි වෙනුවෙන් ජේසුස් වහන්සේ අඬනවා. ජේසුස් වහන්සේ ඔබ තනි වෙලා නම් ඔබ විතරක් නොවේ අඬන්නේ. ඔබ සමග ජේසුස් වහන්සේත් අඬනවා. ඔබ ලැජ්ජාවට මිනිස්සු පත් කරන වෙලාවේදී ඔබ හිතන්න එපා ඔබ විතරක් ලැජ්ජාවට පත් කරනවා කියලා. ඔබ සමග සිටින ජේසුස් වහන්සේවත් ලැජ්ජාවට පත් කරනවා. ඔබට කවුරු හරි ඇඟිල්ල දික් කරලා යමක් ඔබව විනිශ්චය කරනවා නම් ඔබ සිතන්න එපා ඔබ තනිව ඔබට තනිව විනිශ්චය කරනවා කියලා. ඔබ සමග සිටින ජේසුස් වහන්සේවත් ඒ අය විනිශ්චය කරනවා කියලා ඔබ මතක තබා ගන්න. මේ ජේසුස් වහන්සේ අප සමග අඬන ජේසුස් වහන්සේ. අපේ වේදනාව බෙදා ගන්න ජේසුස් වහන්සේ. ගොඩක් අය ගොඩක් දේවල් හොඳ දේවල් ෂෙයා කරගන්නවා. හොඳ සතුටු දේවල් ෂෙයා කරගන්නවා. නමුත් දුක ෂෙයා කරගන්න වෙලාවේදී සමහර අය අපිව બ્લોක් කරනවා. නමුත් ජේසුස් වහන්සේ කිසිම සතුටකට වඩා ජේසුස් වහන්සේ සියලු දුක අපට ෂෙයා කරන්න ඕන තරම් උන්වහන්සේ ඉඩ දීලා තියෙන දෙවියන්වහන්සේ. අද ඔබ මගේ තිබෙන හදවතේ තිබෙන ඒ ගැඹුරු වේදනාව ජේසුස් වහන්සේට කියා සිටින වෙලාවේදී ඔබ තනිව ඔබ හඬන්නේ නැහැ. ඔබ ඒ රාත්‍රියේ ඔබ තනිව ගොඩක් හඬන දේ ඔබගේ ළඟ සිටින කෙනා දන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ තනිව ඔබගේ සමහර දේවල් ගැන ඔබ ගොඩක් හඬනවා. ඔබ තනිව ගොඩක් හඬනවා. ඔබට කියා ගන්න බෑ. ඔබට කෑ ගාලා අඬන්න ඕන තරම් හිතෙනවා. නමුත් ඔබට කෑ ගාලා අඬන්න තරම්වත් ඔබට ඒක පෙන්න ගන්න අවශ්‍ය නැහැ. නමුත් ඔබ ඇතුළාන්තෙන් අඬනවා. ඔබ ගොඩක් හඬනවා. ඔබ මතක තබා ගන්න. ඔබ රහස්‍යගතව
ඔබ කරන ඇඬීමේ කඳුළු ජේසුස් වහන්සේත් ඔබ සමග කඳුළු සලන බව ඔබ මතක තබා ගන්න. මෙලෙස ජේසුස් වහන්සේ අඬනවා නම් ඔබ නිකන් දින්නේ. මතක තබා ගන්න. ඔබට ජේසුස් වහන්සේ පිළිතුරු දෙන වෙලාවට අනිත් අයට ඇස් වලින් කඳුළු වෙන්න යනවා. එවැනි විදියට ජේසුස් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා. ඔබ දැන් කඳුළු සලමින් ඔබ සමහරක් කරන යාඥාවලට පිළිතුරු ලැබෙන වෙලාවේදී අන්න අය පුදුමයට විස්මයට පත් වෙන වෙලාවේදී ඒ අයගේ ඇස්වල කඳුළු තියෙන්න පවා ජේසුස් වහන්සේ ඔබට පිළිතුරු දෙන්න යනවා. 36 වෙනි පදය. එයින් යුදෙවරු කතා කොට මුන්වහන්සේ මොහුට කොපමණ ආදරේ වූ සේක්දැයි බලන්නයි කිව්වේ. උදාහරණ යුදෙවරුත් ආවා මරියත් සමග. ඒ වෙලාවේදී යුදෙවරු දැක්කා මෙතන වෙන සිදුවීම ගැන යුදෙවරු දැක්කා. ජේසුස් වහන්සේ අඬනකොට ඒ අයට පුදුම විස්මිත බවක් ඇති වුණා. මේ බලන්නකෝ ජේසුස් වහන්සේ කොච්චර මෙයාට ආදරය කරනවද කියලා. ජේසුස් වහන්සේත් ඒ අය වෙනුවෙන් අඬනව නේද කියලා දැක්කා. අද අපේ ජීවිතයන් වල අපි අඬන දේ මිනිස්සු දකින්න පුළුවන්. අපි අඬන දේ සමහරට මිනිස්සු දකින්න නැති වෙන්න පුළුවන්. නමුත් අපි වෙනුවෙන් අඬන ජේසුස් වහන්සේව ගොඩක් අය මිනිස්සු දකින්නේ නැහැ. අපි වෙනුවෙන් අඬන ජේසුස් වහන්සේව ගොඩක් අය අද දකින්නේ නැහැ. ඔබ මතක තබා ගන්න ඔබ තනි වෙලා නැහැ. 37 වෙනි පදයට අපි යමු. අපි ඉක්මනින් මේ දේශනාව ඉවර කරමු. දැන් කාල වේලාව ගොඩක් අවසන් වෙගෙන යනවා. 37 වෙනි පදය. නමුත් ඔවුන්ගෙන් සමහරෙක් අන්ධයාගේ ඇස් පැහැදුවා වූ උන්වහන්සේට මේ තැනත්තා නොමරී සිටින්ට සලස්වන්නට බැරි වුණාදයි කීවෝය. සමහරක් අය අපගේ වේදනාවට එකතු වෙන්න උදව් කරනවා. සමහරට අපිට සැනසීමේ වචනයක් ගෙන දෙන්න උදව් කරනවා. මේකේ තව කොටසක් ඉන්නවා. අපි තනි වෙලා ඉන්නකොට අපිට ප්‍රශ්නයක් වෙලා ඉන්නකොට අපිට යමක් කරගන්න බැරි වෙන වෙලාවේදී ප්‍රශ්න කරන්න වෙනම සෙට් එකක් ඉන්නවා. සමහරක් අය ඒගොල්ලන් අපිට උදව් කරන්න බෑ. නමුත් අපව විනිශ්චය කරන්න අපට ඇයි මෙහෙම වුණේ කියලා ඒගොල්ලන් සිතින් ලොකු දේවල් කතාවල් මවා ගන්න. එහෙම නැත්නම් ඕපදූප මවා ගන්න. එහෙම නැත්නම් වෙනත් කාරණාවල් මවා ගන්න. තව අයට ඕපදූප කියන්නට බොහෝ වෙනම සෙට් එකක් ඉන්නවා. අපි ගැන ඒ තරම් උනන්දුවක් දක්වන. ඉතින් එදා කාලේදීත් ඒ විදිහටම හිටියා. කට්ටිය ජේසුස් වහන්සේ අඬන එක ගැන විස්මයටපත් වුණා. තව කට්ටියක් හිටියා. එච්චරම අධ්‍යයන් ගැස් පෙන්නවා අරයව සුව කරා මෙයාව සුව කරා බොරුවට මෙතන ඇවිල්ලා අඬනවා. ඒක එකපාර මෙයාව සුව කරන්න තිබ්බා නේද කියලා සමහරට හිතන්න පුළුවන්. නමුත් අද අපේ ආඥාවට ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙන්නට සූදානම්ව සිටිනවා. ඔබ මෙච්චර කල අවුරුදු ගාණක් ඔබ ආඥා කරලා ඔබට පිළිතුරු නැතුව තිබුණු වෙලාවේදී අද ජේසුස් වහන්සේ ඒ දෙයට යම් කාරණයක් උන්වහන්සේ ඇතුළත් කරන්න යනවා. කුමක්ද කාරණේ? පළවෙනිම දේ තමයි ඔබ දෙවියන් වහන්සේගේ සැලසුම තේරුම් ගන්නට අවශ්‍යයි. දෙවෙනි කාරණය ඔබ ස්වාමීන් වහන්සේගේ දේව කැමැත්ත අනුව මේ දේ වෙනවද? මම මේ ඉල්ලන යාඥාව දේව කැමැත්තට එකඟද කියන එක ඔබ තේරුම් ගන්නට අවශ්‍යයි. දේව සැලසුමක් නැතුව, දේව කැමැත්තක් නැතුව ඔබ කොයිතරම් ඔබ යාඥා ඉල්ලීම් ඉල්ලුවත් ඒ යාඥාවට පිළිතුරු ලැබෙන්නේ නැත්තේ ඔබට දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ආදරය නිසායි. උදාහරණයක් කියලා මම ඉවර කරනවා. මගේ දුව ඉන්නවා. මගේ දුව එයාට මම ගොඩක් ආදරෙයි. ඉතින් එයා ගොඩක් සමහරක් දේවල් මගෙන් ඉල්ලනවා තාත්තේ පැන්සල් බොක්ස් එකක් අරන් දෙන්න, පාට පැන්සල් අරන් දෙන්න, එහෙම නැත්නම් පොතක් අරන් දෙන්න, නැත්නම් මේකට ටෝයි එකක් අරන් දෙන්න. ඉතින් මම ඒ දේවල් අරන් දෙනවා. මම එයාට ගොඩක් ආදරෙයි. මෙයා ගොඩක් අඬලා මගෙන් එක දෙයක් ඉල්ලනවා. මොනවද ඉල්ලන්නේ? එයා ඉල්ලනවා හොඳට දෙපැත්ත කැපෙන පිහියක් ඉල්ලනවා. එයාට ඕනේ කියනවා ඒක සෙල්ලම් කරන්න. එයාට ඕනෙමයි කියලා කියන එක සෙල්ලම් කරන්න. මම දන්නවා මේ දේ ලස්සනට තිබුණට මේ දේ මෙයාගේ අතට ගත්තොත් මේකෙන් මෙයාට විනාශයක් ඇති වෙන බව මම දන්නවා. ඒ නිසා මම ඒක දැනගන්න නිසා මම එයාට කියලා දෙනවා. දුව ඔයා මේ දේ විතරක් ඉල්ලන්න එපා. මේ දේ ගත්තොත් ඔයාට විනාශයක් ඇති වෙයි. ඔයාට මේ දේ සමහර කලාවට මේකෙන් ඔයාට තුවාල වෙන්නට පුළුවන් කියලා. නමුත් ඒක තේරුම් ගන්නේ නැතුව එයාගේ ආශාව, එයාගේ ඇස් දෙකට දකින්න ඒ ආශාව නිසා එයා ඒක ඕනේ කියලා ඉන්නවා. මම මේක කියන්නේ උදාහරණයක්. ඔබ හිතන්න පුළුවන් එහෙනම් මේ අපි ජේසුස් වහන්සේගෙන් උදාහරණයට ගෙයක් ඉල්ලන එක ජේසුස් වහන්සේට කැමති නැද්ද? එහෙම නැත්නම් මම මගේ දරුවාගේ අනාගතය ගැන මම දෙයක් කරනවා. මගේ දරුවාගේ විවාහය ගැන ඉල්ලනවා. එහෙම නැත්නම් මගේ දරුවාගේ අනාගතයේ සුබ සිද්ධිය සඳහා යාඥා කරනවා. එතකොට ඔබ හිතන්න පුළුවන් එහෙනම් මේක දෙවියන් වහන්සේ කැමති නැද්ද කියලා. නෑ. යමක් අපි කරන වෙලාවේදී ඉල්ලන වෙලාවේදී දේව සැලසුමේ ආකාරයට අපි ඉල්ලුවොත් විතරක් අපට ඉක්මනින් ඒ දෙයට පිළිතුරු ලබා ගන්නට පුළුවන්. හලෙලූයා. හලෙලූයා. සමහරක් දේවල් තියෙනවා දෙවියන් වහන්සේ
අපි කැමති වෙනවා. අපි කැමති වෙනවා. අපි ආශා වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ අපේ අනාගතය දන්න දෙවියන් වහන්සේ. අපේ අනාගතයේදී කුමක්ද අපට වෙන්නේ කියලා සියලු දේ දැනගෙන සිටින දෙවියන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ දන්නවා අපිට කුමක්ද කරන්න ඕනේ කියන එක උන්වහන්සේ මුල සිට අග දක්වා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ කියනවා මවෙක්ගේ කුස තුලට අපි ආපු වෙලාව ඉඳලම ඊට කලින් ඉඳලම උන්වහන්සේ අපි ගැන දන්න දෙවියන් වහන්සේ. එහෙනම් අපගේ ජීවිතේ අපි ගොඩාක් අපි පොරබැඳමින් යාඥා කරන යාඥාවට අද අපි මොහොතක් තප්පරයක් අපි මෙනෙහි කරලා බලමු. ස්වාමිනී මම මෙතරම් කාලයක් ඔබගෙන් මේ ඉල්ලුවා වූ යාඥාවට ඔබගේ දේව සැලසුම තිබෙනවාද? ඔබගේ දේව කැමැත්ත කුමක්ද කියන එක අපි මොහොතක් අපි විමසන්නට යනවා. එදා මේකේ 4 වෙනි පදයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කුමක්ද තිබුණේ? මේ සිද්ධියේ දේව කැමැත්ත කුමක්ද තිබුණේ? එදා දේව කැමැත්ත තිබුණේ 4 වෙනි පදයේ කියවනවා. නමුත් ජේසුස් වහන්සේ අසා ඒ රෝගය මරණය පිණිස නොවේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවන ලබන පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහායි කීසේක. එහෙනම් දෙවිය කැමැත්ත පළවෙනියටම ජේසුස් වහන්සේ දැනගත්තා. එයා ගොඩක් ආදරය කරා. නමුත් එයාට යන්නට වාතාවරණයක් තිබුණේ නැහැ. මන්ද දේව කැමැත්ත දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ විමසුවා. ජේසුස් වහන්සේ දැනගත්තා. ඔව් මේක දේව කැමැත්ත කුමක්ද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවන ලබන දෙයක්. ඒ නිසා මම මේකට හදිස්සි වෙන්න හොඳ නැහැ. මම මේකට තීරණය ගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන් කියලා. එයයි දේව කැමැත්ත වෙලා තිබුණේ. දේව සැලසුම කුමක්ද තිබුණේ? දේව සැලසුම තිබුණේ ඇවිල්ලා මේ මරණින් නැගිටුවෙන් පස්සේ තමයි පළවෙනියටම ජේසුස් වහන්සේව මරන්න සැලසුම් කරේ. මරන්නට සැලසුම් කරේ මේ ජේසුස් වහන්සේව මේ කාරණයෙන් පස්සේ. ඔබ බයිබල් පදය කියව ගන්න 11 වෙනි පරිච්ඡේදයේ 51 52 පද 53 51 52 53 පදයන් මේකේ තියෙනවා. ඔහු ඒ කීම අසා ඔහු ඒ කීම තමා විසින්ම උපදවා කීවා නොවේය. ඔහු ඒ අවුරුද්දට උත්තම පූජකයාව සිටී බැවින් ජේසුස් වහන්සේ ජාතිය උදෙසා මැරෙන බවත් ඒ ජාතිය උදෙසා පමණක් නොව දෙවියන් වහන්සේගේ විසිර ගියා වූ දරුවන් එකට රැස් කරන පිණිස මැරෙන බවත් අනාගත වාක්‍යයෙන් කීවේය. මෙසේ එදා පටන් ඔහු උන්වහන්සේ මරන්නට මන්ත්‍රණය කළෝය. එහෙනම් එක පැත්තකින් දේව කැමැත්ත තිබුණේ දේව පුත්‍රයා මහිමයටපත් කරන්න. දේව සැලසුම තිබුණේ උන්වහන්සේගේ මරණේ පටන් ගන්නම. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ සැලසුමේ තිබුණු ඒ ජේසුස් වහන්සේගේ ජීවිතේ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ සැලසුමට අනුවයි උනේ. සැලසුමට අනුවයි උනේ. ජේසුස් වහන්සේගේ මරණේ ඒ ක්‍රියාව පටන් ගත්තේ මේ ලාසරස්ගේ මරවුන්ගේ නැගිටීම පටන් ගත්ත. ලාසරස්ගේ මරණයෙන් නැගිටින් පස්සේ. ඉතින් ඒ නිසා අපගේ හැම කාරණයක් තුලදීම දේව කැමැත්ත දේව සැලසුම තේරුම් ගැනීම ඒකට අපි යටත් වීම කීකරු වීම ඉතාමත්ම වැදගත් වෙනවා. අවසානයේ එහෙනම් අප කරන යාඥාවට පිළිතුරු නොමැති වෙන විට අප මදක් කල්පනා කර යුතුයි. මේක දේව කැමැත්තද නැත්ද කියා අප මොහොතක් කල්පනා කළ යුතුයි. මම මේ දේවල් කියන්නේ ඔබගේ ජීවිතේ සාමාන්‍යයෙන් එදිනෙදා කරන යාඥාවල් නොවේ. ඔබට මෙතරම් කාලයක් ඔබ එක දිගට දෙයක් ගැන ඔබ යාඥා කරමින් ඔබට නොලැබුණා නම් අන්න ඒ කාරණේ උදෙසා මම මේ දේ මතක් කරන ඔබට. ඒ වගේම අපට විශ්වාසය අවශ්‍යයි. ඒකට හේතුව අපි යාඥා කරනකොට ඒ වෙලාවේදී පිළිතුරු ලැබෙනකොට අපට විශ්වාසය ගැන ප්‍රශ්නයක් නැහැ. ඇයි අපිට ඉක්මනට පිළිතුරු ලැබෙනවා. සමහරක් අපේ යාඥාවට පිළිතුරු ලැබෙන්නේ නැති වෙනකොට අපේ විශ්වාසය දුර්වල වෙනවා. මේ අපිට අපගේ පිළිතුරු ලැබෙන්නට නැති බාධා පිළිතුරු ලැබෙන්නට තිබෙන බාධාවක්. ඉතින් ඒ නිසා මේකත් විශේෂයෙන් තදින් අපි අල්ලා ගත යුතුයි. අපිට මෙතරම් කාලයක් පිළිතුරු ලැබුණ නැද්ද? අපි තීරණය ගන්න ඔව් මේක දේව සැලසුමද කැමැත්තද කියලා තේරුම් ගන්නවා. අපි දිගටම උන්වහන්සේව විශ්වාස කරමින් සිටින එක ඉතාමත්ම වැදගත් කාරණයක්. 40 වෙනි පදයක කියනවා ජේසුස් වහන්සේ නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නේය කියා උන්වහන්සේ කියනවා. එහෙනම් ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ ජේසුස් වහන්සේගේ මහිමය උන්වහන්සේගේ මහිමය දකින්නට නම් අප පළවෙනිම දේ උන්වහන්සේ විශ්වාස කළ යුතුයි. අපේ ජීවිතේ උන්වහන්සේ කරපු යාඥාවට හැම දෙයකටම උන්වහන්සේ අපට කියලා තිබෙන හැම දෙයක් කරනවා. උන්වහන්සේ අපේ ජීවිතේ අපි විශ්වාස කළ යුතුයි උන්වහන්සේ. එතකොට තමයි උන්වහන්සේගේ දේව මහිමය ඒ ලැබෙන ආශිර්වාදය උරුම කරගන්නට පුළුවන්, අයිති කරගන්නට පුළුවන්. තුන්වෙනි කාරණය අප කරන යාඥාව දේව සැලසුමට එකඟද කියා අප බැලුව යුතුයි.
අප සමහර පුංචි දේවල් ලැබුණ නැහැ කියලා අපි කොඳුරමින් සිටිනවා. නමුත් උන්වහන්සේ දුන් විශාල දේ ගැන අප ස්තුති නොකර සිටිනවා. අපේ ජීවිතය ඔබ කල්පනා කරලා බලන්න. ඔබ ජේසුස් වහන්සේව විශ්වාස කරනවා මෙතරම් කාලයක්. ඔබට එක යාඥාවකටත් ඔබ ජේසුස් වහන්සේ ඔබට පිළිතුරු දීලා නැද්ද? එක යාඥාවකටත් ඔබට පිළිතුරු දීලා නැද්ද? පිළිතුරු දීලා තිබෙනවා. ඔව් ඔබට දන්නවා. ඔබට දැනෙනවා. ඔබගේ ජීවිතේ කොයි දේවල්ට උන්වහන්සේ පිළිතුරු දීලා තිබෙනවද කියලා. එහෙනම් ඇයි අද ඔබ පසුතැවිලා වගේ ඉන්නේ? ඔබ කල්පනා කරගෙන ඉන්නේ. ඇයි ඔබ ශෝක වෙන්නේ මේ කාරණේදී? ඔබට ජේසුස් වහන්සේ පිළිතුරු දෙන්න යනවා. ඔබ දැන් තීරණයක් අරගත්තොත් ඔව් ස්වාමිනේ මම මේ දේ ඔබගේ දේව සැලසුමන පමණක් ඔබගේ දේව කැමැත්තට පමණක් කියලා මම ඉඩ දෙනවා. උන්වහන්සේ අද අවුරුදු ගානක් ඔබට ප්‍රේ කරලා ඔබට උත්තර ලැබුණ නැති වුණා වූ ඒ ප්‍රශ්නය ගැන අද උන්වහන්සේ ඔබට පිළිතුරු දෙන්නට යනවා. හලෙලූයා හලෙලූයා. අපි අවසන් කරමු. 41 43 වෙනි පදයේ උන්වහන්සේ ලස්සන යාඥාවක් කරනවා. ඔබ දන්නවා ජේසුස් වහන්සේ ඇස්සෝසවා පියාණනි ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරනවා. ඔබ නිතරම මාගේ වචන අසන බව මම දැනගෙන ඉන්නවා. නමුත් එසේ කීවේ ඔබ විසින් මා එවූ බවට අවට සිටින සමූහයා විශ්වාස කරන නිසා පිණිස ඔවුන් නිසා යයි කීවේ. ලස්සන යාඥාව. හරි ගැඹුරු යාඥාව. ජේසුස් වහන්සේගේ වචන දෙක තුනක යාඥාව. පියාණන් වහන්සේ හැමදේම කරන්නේ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ගැන හිතලා. ජේසුස් වහන්සේ හැම දෙයක්ම පියාණන් වහන්සේ කියපු දේ පමණයි කරේ. ඉතින් ඒ නිසා ජේසුස් වහන්සේ කෙලින්ම කියනවා මං ගැන අහන නිසා මං කතා කරන්න කලින් මං කියන හැම දෙයක්ම ඔබ වහන්සේ අසන නිසා ස්තුති වේවා කියලා කියනවා. අපිට යාඥා ඉල්ලීමක් නැහැ එතනදී. අපිට තියෙන්නේ ස්තුති කරන්න පමණයි. ඇයි? මන්ද ස්වාමින් වහන්සේගේ කැමැත්තට සැලසුමට ජේසුස් වහන්සේ දා ඉඩ දීලා ඒ මරණය වෙතෙක්ම ඉවසීමෙන් කටයුතු කළා. ආදරේ තිබුණ කෙනා කොච්චර කලබල වෙන්න ඕනේද? නමුත් ජේසුස් වහන්සේගේ සැලසුම නිසා, ජේසුස් වහන්සේගේ දේව කැමැත්ත නිසා ජේසුස් වහන්සේ ඉවසීමෙන් කටයුතු කළා. අද ඔබගේ මේ යාඥාවට ඔබ ඉවසීමෙන් කටයුතු කරන්නට අවශ්‍යව තිබෙනවා. ඔබ කලබල වෙලා ඔබ තදින් තව ඔබගේ කැමැත්ත පරිදි ඔබ තීරණය ගත්තොත් ඒකේ අවසන් ප්‍රතිඵලය විනාශයයි, සඵලත් වෙන්නේ නැති කාරණයයි. ඔබගේ තීරණය ඔබ ගන්න යන්න එපා. සමහරක් යාඥාවලට පිළිතුරු නැහැ කියලා මම මගේ දේවල් කරනවා කියලා ඔබ තීරණය ගන්න එපා. ඔබගේ කැමැත්ත කරන්න යන්න එපා. ජේසුස් වහන්සේට ඉවසීමෙන් ඒ යාඥාවට පිළිතුරු ලැබෙනකම් ඔබ බලා සිටින්න. අපට එලෙස උන්වහන්සේ පිළිතුරු දෙන්න සූදානම්ව සිටිනවා. අපිට පිළිතුරු ලැබෙන වෙලාවේදී අප වටා සිටින සැකෙන් බලපු අය, අපව අවිශ්වාසයෙන් බලපු අය, අපි ගැන විනිශ්චය කරපු අය, අපව ලැජ්ජා අවමානයට පත් කරපු අය පුදුම වෙන්නට යනවා. ජේසුස් වහන්සේ අපිට කරපු බලවත් ක්‍රියාවල්. 45 වෙනි පදයේ මෙලෙස කියනවා. එබැවින් මරියා වෙතට ආවා වූ යුදෙවරුන්ගේ බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කළ දේ දැක උන්වහන්සේ කරේ අදාහගත්තෝය. අද අපට උන්වහන්සේ පිළිතුරු දෙනකොට අවට සමූහයා සිටින අපව විනිශ්චය කරපු, අපව අපහසුතාවයට පත් කරපු, අපව තනි කරපු, අපව ලැජ්ජාවට පත් කරපු, අපට සැනසීමක් නැති කරපු මේ හැම දෙනෙකුටම උන්වහන්සේගේ බලය අත්දකින්න උන්වහන්සේ සලසනවා. ඔබට ජේසුස් වහන්සේගේ පිළිතුරු දෙන වෙලාවේදී උන්වහන්සේගේ මහිමය අනිත් අය දකි. එලෙස උන්වහන්සේ ඔබට පිළිතුරු දෙන්නට සූදානම්ව සිටිනවා. අවසාන පොරොන්දු වචනේ කියලා මම මේ දේශනාව ඉවර කරනවා. වෙලාව වැඩියෙන් ගියා. අපගේ පිළිතුරු නැති යාඥාවන් අද මොහොතක් අපි නැවතී සිට අපි උන්වහන්සේට කියා සිටිමු. ඔබගේ සැලසුම නොවේ නම් අපිට මේ එපා ස්වාමීනි. ඔබගේ කැමැත්ත නොවේ නම් මේක අපිට එපා ස්වාමීනි. නමුත් මේ දේ ඔබගේ සැලසුම නම්, මේ දේ ඔබගේ කැමැත්ත නම් ස්වාමීනි මං ඉවසීමෙන් අද සිටිනවා. ඔබගේ පිළිතුරු මම බලාපොරොත්තු වෙනවා. මම දකිනවා මම ඔබව විශ්වාස කරනකොට ඔබගේ දේව මහිමය ඒ පිළිතුර මම අත්දකින්නට යනවා කියලා ඔබ තදින් අල්ල ගන්න. ඔබ එලෙස තදින් අල්ල ගන්න වෙලාවදී දෙවියන් වහන්සේ ඔබට මෙලෙස පොරොන්දුවේ වචනයක් කියනවා. යෙසායා 41 වෙනි පරිච්ඡේදයේ 10 සහ 11 වෙනි පදයේ බය නොවෙන්න. මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගන්න. මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නෙමි. නුඹ කෙරෙහි කෝපව සිටින සියල්ලෝම ලැජ්ජා වී වියබුල් වන්නෝය. නුඹ සමග විවාද කරන්නෝ කිසිත් නැතිකම මෙන් විනාශ වන්නෝයයි ස්වාමින් වහන්සේ අද ඔබට පොරොන්දු වෙනවසේක. මේ ඉරු දින ඔබ විශ්වාස කරන්න. දෙවියන් වහන්සේට කියා සිටින්න ස්වාමිනි ඔබ වහන්සේට මම විශ්වාස කරනවා. අද දවසේදී මම තනි වෙලා මම තනියම අඬාගෙන සිටියේ. මම දැනගත්ත ස්වාමිනී මම තනියම අඬන්නේ නැහැ. ඔබ වහන්සේ මා සමග ඔබ වහන්සේත් අඬනවා කියලා. එහෙනම් අද දවසේදී විශේෂයෙන් ඔබ වහන්සේගේ වචනේ මම විශ්වාස කරමි. පියාණනේ අද දවසේදී ඔබ වහන්සේ මාව ශක්තිමත් කරමින්
ඔබ වහන්සේ සියලු මා කෙරෙහි අවිශ්වාසයෙන් බලපු අය, මාව කෝපයට පත් කරපු අය අද දවසේදී ලැජ්ජාවට පත් වෙලා ස්වාමිනී ඔබගේ දේව මහිමය අද දවසේ මා දකින්න යනවා. පියාණනි මෙතෙක් කල මම ඔබට යාඥා කරා. සමහර යාඥාවලට මම දැනගෙන සිටියේ නැහැ. ඔබගේ දේව සැලසුම කුමක්ද කියලා. දේව කැමැත්ත කුමක්ද කියලා මම දැනගෙන සිටියේ නැහැ ස්වාමී. අද මම ඒ දේ තේරුම් අරගෙන මම යාඥා කරන්න යනවා. ස්වාමීනි මගේ යාඥාව සමහර දේවල් මට ඔබ වහන්සේට කැමති නැති වෙන්න තිබුණා. ඔබගේ දේව සැලසුමට එකඟ නැති වෙන්න තිබුණා. අද දවසේදී මට ඔබ වහන්සේ දේ තේරුම් කරලා දෙන්න ස්වාමීනි. පියාණනි ඔබගේ දේව කැමැත්ත කුමක්ද කියලා මට කතා කරන්න. දේව සැලසුම කුමක්ද කියලා මට කතා කරන්න. ඔබගේ දේව සැලසුමට කැමැත්තට විරුද්ධව මං අද දවසේ කිසි දෙයක් මං ඉල්ලන්නේ නැහැ ස්වාමී. මන් දන්නවා ඒ දෙයට විරුද්ධව මං දෙයක් ඉල්ලුවා නම් ඒක මගේ ජීවිතේට විනාශයක් ඇති වෙන බව මන් දන්නවා ස්වාමී. ඒ නිසා අද දවසේම අපි තීරණයක් අරගෙන අපි උන්වහන්සේට යාඥා කරමු. ස්වාමීන් වහන්සේ අද දවසේදී ඔබ බලවත් කරමින් ආශිර්වාද කරනසේක්වා. ඔබ තනි වෙලා නැහැ. ඔබ බය වෙන්න එපා. ඔබ කැළඹෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා. උන්වහන්සේ ඔබ විශ්වාස කරන්න. ඔබගේ යාඥාවට ඔබට පිළිතුරු නැහැ කියලා ඔබ අවිශ්වාස කරන්න එපා. ඔබ විශ්වාස කරන දේව මහිමේ ඉක්මනින්ම දකින්න යනවා. ඒ වගේම ඔබ කලබල වෙලා ඔබ හිතනවා නම් ඔබට ඔබ යමක් කරන්න උත්සාහ කරනවා නම් ඔබ මොහොතක් නැවතී සිට උන්වහන්සේගේ බලවත් ක්‍රියා හස්තයට යටත් වෙන්න. උන්වහන්සේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. අද පටන් උන්වහන්සේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඔබ මොහොතක් දැන් දනගසා උන්වහන්සේට කියන ස්වාමිනේ ඔබ වහන්සේ මම මෙච්චර කල් ක්‍රියා කරන්න ගත්තා ස්වාමිනේ. අද ඔබ වහන්සේ ක්‍රියා කරනකම් මං ඉවසලා ඉඩ දීලා ඉන්නවා ස්වාමිනේ කියලා ඔබ බාර දීලා යාඥා කරන්න. අපි යාඥා කරමු. ආදර දෙවි පියාණනි. ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබට ප්‍රශංසා කරනවා මේ වේලාව ගැන, මේ ඉරුදිගින ගැන. ස්වාමිනේ මේ උදෑසන ගැන අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අපේ ජීවිතේ බොහෝ වේදනාව, කම්කටොළු, අපිට සැනසීමක් නැහැ. අපි තනි වෙලා ස්වාමිනේ අපි ගොඩාක් අය තනි වෙලා අඬනවා ස්වාමිනේ. බොහෝ අයට පෙන්න ගන්න බෑ අපේ කඳුළු. අපි තනි වෙලා වගේ අපිට දැනෙනවා ස්වාමිනේ. නමුත් අද අපි වචනේ ඉගෙන ගත්තා. අපි තනි වෙලා නැහැ. ඔබ වහන්සේත් අපි සමග අඬන දෙවියන් වහන්සේ. ඔබ වහන්සේත් අප සමග අඬන ජේසුස් වහන්සේ. පියාණනි අපි තනි වෙලා නැහැ ස්වාමී. අපේ කඳුලට ඔබගේ කඳුල එක් කරන වෙලාවේදී පියාණනි ඒ කඳුලට විශාල මහත් බලයක් තිබෙනවා ස්වාමීනි. එහෙනම් අද දවසේදී මෙතෙක් කල් ස්වාමීනි මෙපමණ කල් මම යාඥා කරපු යාඥා ඉල්ලීම් සමහර කාලවට ඔබගේ සැලසුමට විරුද්ධ නම්, ඔබගේ කැමැත්තට විරුද්ධ නම් අද දවසේදී මම සමාව ඉල්ලනවා පියාණනි. අද දවසේ මම තේරුම් ගත්තා. ඔබ වහන්සේගේ සැලසුමට කැමැත්තට ඉඩ දීලා පියාණනි ඔබ වහන්සේට කරන ඉල්ලීම ඔබ වහන්සේ ඉටු කරන බව මා විශ්වාස කරනවා. අද දවසේ මාව යටත් කරනවා ස්වාමිනි. අද දවසේ ඔබ වහන්සේ මෙලෙස මේ වචනේ බෙදා ගන්න දුන්නා. මේ උතුම් අවස්ථාව නිසා මම ඔබට ස්තුතිවන්ත වෙනවා. සියලු දේ ඔබගේ ශුද්ධ වස්ත්‍රයට බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ඒ වගේම මම විශේෂයෙන් කියන්නට කැමති මා මේ දේශනාවේ අවසන් වෙලාවේදී කියන්නේ ඔබ මේ දේශනාව අවසන් වෙනකන් ඇසුවොත් ඔබට උන්වහන්සේ කියපු පණිවිඩයක් ඔබට මම බෙදා ගන්නට කැමතියි. මේ ගිය දවස් දෙක තුනේ දෙවියන් වහන්සේ මට කතා කළා. මේක අනාගත වාක්‍යයක් ලෙස තිබෙනවා. මේ කාලේදී බොහෝ අය විනාශ වුණා මේ වෛරස් ප්‍රශ්න නිසා, අසංගතය නිසා. ගොඩාක් අය බොහෝ වැඩිහිටියන් තමයි මිය ඇදුනේ. නමුත් ඉස්සරහට තව විනාශයක් පැමිණෙන්න යනවා කියලා උන්වහන්සේගේ අනාගත වාක්‍ය තුලින් උන්වහන්සේ කතා කළා. මෙය ඊයේ දවසේදී මට ස්ථීර කරා. ඒ ස්ථීර කරපෙන් පස්සේ මම අද ඔබට මේ දේ මම බෙදාගන්නේ. මම දේශනාවේ මුලදී කියන්න හිතුවා. නමුත් මම හිතුවා නෑ දේශනාවේ අවසන් කොටසේ මම කියනවා කියලා. මම ඒ දේ බෙදාගන්නේ 2020 පස්වෙනි මාසේ ඉරුදින තුන්වෙනි ඉරුදින උන්වහන්සේගේ දේව අනාගත වාක්‍ය නම් තවත් මෙවැනි විශාල විනාශයක් මේ ලෝකයට එන්නට යනවා. මේ ලෝකයට ඒ පැමිණෙනා වූ විනාශය බොහෝ කුඩා දරුවන් විනාශ වෙන්නට යනවා කියලා. මම දන්නේ නැහැ මේකට ඇයි මේ දේ වෙන්නට යන්නේ කියන එක උන්වහන්සේ මට පැහැදිලි කරලා තියෙනවා. නමුත් මම මේ දේ මේ වෙලාවදී බෙදාගන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඊයේ දවසේ ඒක ස්ථීර කරා. තවත් මෙවැනි විනාශයක්, ලොකු විනාශයක් මේ ලෝකෙට එන්නට යනවා. මේ ලෝකයේ එන විනාශය බොහෝ දරුවන් ඒකෙන් විනාශ වෙනවා කියලා. අද ඔබගේ දරුවා, මගේ දරුවා සේෆ් වෙන්න පුළුවන්, ආරක්ෂිත වෙන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ බොහෝ දරුවන් තවත් උන්වහන්සේ ගැන දන්නේ නැති දරුවන් සිටිනවා.
ඒ නිසා ඔබ මොහොතක් යාඥා කරන්න මේ උදෙසා ස්වාමිනේ මේ උදෙසා අපට යමක් කරන්නට තිබෙනවා නම් උන්වහන්සේ අපට පැහැදිලි කරන්න, උන්වහන්සේගේ සැලසුම එළිදරව් කරන්න, උන්වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ ඒ අරමුණ අපට එළිදරව් කරන්න කියලා අපි යාඥා කරමු. ඒ යාඥාව ඔබගේ හදවතේ තබා ගන්න. මේ දේ මම ඔබට එළිදරව් කරේ ස්වාමින් වහන්සේ කියපු දෙයක්. මේ ලෝකෙට විනාශයක් එන්නට යනවා තවත් මේ වගේම ඒ විනාශයේදී බොහෝ වැඩිහිටියන් නොවේ පුංචි දරුවන් තමයි විනාශ වෙන්නේ. ප්‍රසන්ටේජ් එකක් විදිහට ප්‍රතිශතයක් විදිහට වැඩිපුර ගාණක් මිය යදෙන්නේ කුඩා දරුවන් කියලා. ඉතින් ඒ නිසා මේ වෙනින් ඔබ යාඥා කරන්න, ස්වාමීන් වහන්සේගෙන් එළිදරව්වක් ඉල්ලන්න, ස්වාමීනි අපි කුමක්ද කරන්න ඕනේ කියලා ඔබ මැදිහත් කාර්කම් කරන්න. අද දවසේදී මම මේ ඔබට දේශනාවේ අවසන් වශයෙන් ඒ දෙවියන් වහන්සේගේ එළිදරව්ව කිව්වේ ඔබ මේ දේ තේරුම් අරගෙන ඔබට යමක් දෙවියන් වහන්සේ ඉදිරියේ කරන්නට පුළුවන් කියන හැකියාව නිසායි. ඔබ යාඥා කරන්න මේ දේ වෙනුවෙන් ස්වාමීන් වහන්සේ ඔබ බලවත් කරනසේක්වා. ආමේන්. ආමේන්. ජේසු පීඨයි ඔබට සියලු දෙනාටම ජේසු පීඨයි. ඔබ හිතන්න පුළුවන් දේශනාවේ අවසාන වශයෙන් මෙවැනි දුක හිතෙන කාරණයක් කිව්වද කියලා. ඔබ දුක හිතන්න එපා. ඔබට දුක හිතෙන්න අවශ්‍ය නැහැ. මන්ද ජේසුස් වහන්සේ සියල්ල දන්න දෙවියන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ මට කියලා තියෙනවා මේකේ ඇයි මේ දේ එන්නේ හේතුව කුමක්ද කියන එක, මේ දේ වෙන්නේ ඇයි කියන එකත් උන්වහන්සේ මට එළිදරව් කරලා ඉවරයි. මම මේ දේ මෙතනදී බෙදාගන්නේ නැහැ. මම මේ දේ ඔබ මූණට බූණල හැමෝණෙන් පසුව මම ඔබට මේ දේ බෙදා ගන්නවා ඇත. ජේසු පීඨයි.